නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි මේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනය අප කාටත් ඊටමත් වැදගත් පොහෝ දිනයක්. විශේෂයෙන්ම වස්සාන ශික්ෂාපදයේ සමාදන් වෙලා මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂුන් වහන්සේලාට ඒ චීවර පූජාව එහෙමත් නැතිනම් චීවර මාසයේ ලෙස අපි හඳුන්වන මාසයේහි අවසාන පොහෝ දිනය තමයි මේ පොහෝ දිනය. මේ පොහෝ දිනය වනතුරු තමයි කටින පින්කම් සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. මේ කාල පරිච්ඡේදය එනිසා ඊටමත් විශේෂ කාල පරිච්ඡේදයක් බවට පත් වුණාට සැකයක් නැහැ. අතීතයේ ඉඳලම අපේ බෞද්ධ පින්නතුන් බොහෝ කුසල ධර්ම සිද්ධ කරගත්ත වටිනා කාල පරිච්ඡේදයක් ලෙසයි අපට මෙම කාල පරිච්ඡේදය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම පසුවස් සමාදන් වන භික්ෂුන් වහන්සේලා යම් විදිහකින් අර පෙරවස් සමාදන් වන්නට නොහැකි වූ භික්ෂුන් වහන්සේලා වස්සාන සාර මාසයේහි 3 මාසක් වස්සසීම සඳහා ඒ වස්සාන ශික්ෂාපදයේ සමාදන් වුණාට පස්සේ උන්වහන්සේලා විසින් වස් පවාරණය කරන පොහෝ දිනයත් මෙවැනි පොහෝ දිනයක් නැතිනම් ඉල්පුර පසළොස්වක පොහෝ දිනෙයි ඒ පසුවස් පවාරණය සිද්ධ කරන්නේ. තවත් සුවිශේෂ දෙයක් අපිට මේ පොහෝ දිනය තුල සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි මේ වස් කාලය අලලා ඒ ධර්ම සංගායනාවක් සිද්ධ වුණා, පළවෙනි ධර්ම සංගායනාව. ඒ වගේම ඒ කාල පරිච්ඡේදයේම අලලා තමයි අනිකුත් ධර්ම සංගායනා පවත්වන්නට යෙදුනෙත්. ඒ වගේම ඒ ධර්ම සංගායනා පැවැත්වීමේදී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වා ධර්ම දූත මෙහෙවර සිද්ධ කරන්නට ඒ සංවිධිත ක්‍රමයක් ගොඩ නැගුවේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයේ වැනි පොහෝ දිනයක. ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබුවෙත් මෙවැනි පොහෝ දිනයක. එනිසා ඊටමත් වැදගත් සිදුවීම් රාශියක් මේ පොහෝ දිනය තුල අප සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට වටින්නේ අපේ සිත සකස් කරගන්නට පෙන්වා දෙන, ඒ වගේම අග්‍රතම ඵලය එහෙම නැතිනම් එහි ආවසානික ප්‍රතිඵලය මේ ජීවත් වෙනකොටම ලබන්නට පුළුවන්කම තිබෙන එකම ධර්මය ඒ ධර්මයේ නිසා. ලෝකෙ කොතෙක් ආගම් සමය දර්ශන තිබුණත් ඒ ආගම් සමය දර්ශනයන් තුළ එහි ආවසානික ප්‍රතිඵලය ලබා ගැනීම පිළිබඳව විමසා බැලීමේදී අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ මරණින් මත්තේහි ලැබෙන දෙයක් පිළිබඳව කතා කිරීම. මරණින් මත්තේ ස්වර්ගයකට යෑම, මරණින් මත්තේ නැවත නොඉපදීමක්, මරණින් මත්තේහි ලබන විමුක්තියක් පිළිබඳව කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන විශේෂත්වය තමයි මේක සන්දිට්ඨිකයි. ඒ වගේම මේ ජීවිතය තුළ අපිට මේක අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. තම තමා තුළ තම තමා විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. තමාගේ මිදීම ගෙනත් දෙන්නේ වෙනත් කෙනෙකු විසින් නෙමෙයි, තමන්ටම පමණයි එය සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන කෙනෙකුට එයාගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. මොකද ඒකේ ප්‍රතිඵලය පුරුදු පුහුණු කරනකොටම ඒහා ආනුෂංගිකව ලබන්නට පුළුවන්කම තිබෙනවා. අපි බුදු පියාණන් වහන්සේ පෙන්නපු උදාහරණයක්ම අරගෙන විමසුවොත් එහෙම යම්කිසි විදිහකින් වඩුවෙක් වඩු වැඩ කරන නැතිනම් අර ලී රහින වෑයක් අපි අරගෙන බැලුවොත් මේ වෑයෙන් ලී රහිනකොට මේ වෑමිට ටිකෙන් ටික ගෙවෙන්නට පටන් ගන්නවා. කාලයාගේ ඇවෑමෙන් වෑමිට ගෙවෙනවා. දැන් අපි
වෑය මතක නැත්තම් gedara තියෙන පොරවක් හරි අපි අරගෙන බැලුවොත් එහෙම අපි දකිනවා මේ පොරෝ මිට මැදිලා ටික කාලයක් යනකොට ටිකෙන් ටික ගෙවෙනවා ටික කාලයක් පාවිච්චි කරනකොට උදැල්ලක් වුණත් ඒ විදිහ තමයි. අපිට පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මේ ඊයේ ගෙවිච්ච ටික මේ පෙරේද ගෙවිච්ච ටික මේ ඊට කලින් දවසේ ගෙවුණු ටික මේ දවසකට මෙච්චරක් ගෙවෙනවා කියලා අපිට ඕක පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ ගෙවුණු ටික. හැබැයි කාලයාගේ ඇවෑමෙන් මේ මිට ගෙවුණා කියන එක අපිට පේනවා. තලයක් වුණත් ඒ විදිහ තමයි කාලයාගේ ඇවෑමෙන් ඒක ගෙවිලා යනවා කියන එක අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. අන්න ඒ වගේ මේ ධම් ප්‍රතිපදාව තමා තුළ යම්කිසි කෙනෙක් ප්‍රායෝගිකව භාවිත කරනවා නම් යොදා ගන්නවා නම් මේ සිතෙහි පවත්නා කෙලෙස් ධර්මයන් ටිකෙන් ටික දුර වෙනවා. ඒක හරියට අර වෑමිට ටිකෙන් ටික ගෙවිලා යනවා වගේ. එතකොට අපි පෙර සහ දැන් තත්වයේ පිළිබඳව විමසා බලනකොට Tamanටම දකින්නට පුළුවන්කම තිබෙනවා වෙන දිනවල මෙන්න මේ වගේ මානසික ස්වභාවයකුයි මට තිබුණේ. නමුත් දැන් මගේ හිතේ ඒ බඳු මානසික ලක්ෂණ නැහැ. වෙනද මට හරියට තරහ යන කෙනෙක්. හැබැයි මට දැන් තරහ යන්නේ නැහැ. වෙනද මම හරි කෙලෙස් බහුලව වාසය කරන කෙනෙක්. හැබැයි දැන් මම ඒ බඳු ඌ කෙලෙස් බහුල පැවැත්මක යෙදෙන්නේ නැහැ. මේ විදිහට Tamanගේ හිත ගැන Tamanට නිෂ්ඨාවකට පත්වන්නට පුළුවන්කම තිබෙනවා මේ දහම් ප්‍රතිපදාව තුළ තමන්ගේ ජීවිතයේ හික්මවා ගන්නකොට. ඒකෙන් ප්‍රමුඛ ලෙසම බලාපොරොත්තු වෙන්නේ චිත්ත පාරිශුද්ධය, එහෙමත් නැතිනම් සිතෙහි පිරිසුදු බව. සිත තමයි සකස් කරගත යුතු එකම දේ බවට පත් වෙන්නේ. තනුවා නම් තම සිත තනුවාමය කියලා අපි කවි එකක් අහලා තියෙනවානේ. ඒ වගේ අපේ හිත හදාගත්තොත් වෙන කිසිම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. සකස් කරගත්ත සිත ලෝකේ මහත්ම අර්ථය Tamanට සිද්ධ කරලා දෙනවා. රැක්කොත් මහත්ම අර්ථය සිද්ධ කරලා දෙන්නේ මේ හිත. හැබැයි මේ හිත රකින්නවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් කියලා දක්වන්නේ හරියට මේ හිත සැලෙනවා. ඒ වගේම හරි චපලයි, රකින්නට හරි අමාරුයි, වළක්වන්නට පුළුවන් කමක් නැහැ. දෙයක් එපා කියනකොට හිත ඉල්ලා සිටින්නේ ඒ එපා කියලා වළක්වන්නට හදන දෙයමයි බොහෝ විට. එනිසා සිතක් රකින්නවා කියන එක ලේසියෙන් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ කියලා දක්වන්නේ හරියට මේ වතුරෙන් ගොඩට ඇදලා දාපු මාළුවෙක් වගේ. මාළුවෙක්ව වතුරෙන් ගොඩට ඇදලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ? මේ මාළුවා වේගෙන් මේ අතට ගැහෙනවා. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය පුද්ගල సంతානය අරමුණු වල වේගයෙන් මේ අත ගැහෙනවා. ලේසියෙන් පුළුවන් කමක් නැත්තේ නැහැ. Tamanට අවශ්‍ය අරමුණක් තුල Tamanගේ හිත පිහිටවාගෙන Tamanට අවශ්‍ය පරිදි ඒ කර්මන්නේව පවත්වා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේක උදාහරණ රාශියක් මගින් මේ හිත පිළිබඳව විවරණය වුණ තැන් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇතැම් වෙලාවක දක්වන්නේ හරියට මේ හීලෑ නොකරන ලද හරකෙක් හා සමානයි. හීලෑ නොකරන ලද කැලේක ඉන්න හරකෙක් මේ අත වේගෙන් දුවනවා. ඒ වගේම ඔහුව මෙල්ල කරනවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හිත හරියට හදනවා කියන එකත් මේ හීලෑ නොකරපු කුළු හරකෙක්ව හීලෑ කරන්නට උත්සාහවත් වෙනවා වගේ දෙයක්. මේ කුළු හරකෙක් අපි দমনය කරනකොට නැතිනම් මෙල්ල කරගන්නකොට අපිට කැලෙන් අල්ලගෙන ඇවිල්ලා දවසේ පැය 24න් එක පැයක් විතර මේක ගැට ගහලා තියලා ඊට පස්සේ මේ හරකව ආපහු ලිහලා අතහැරලා දානවා. අතහැරලා දැම්මහම ආපහු පැය 23ක් විතර මේ සතා ආපහු ගිහිල්ලා පුරුදු කැලේ පුරුදු විදිහටම ඉන්නවා. හිතනවද මේ හරකා හීලෑ කරන්නට පුළුවන් වෙයි කියලා? වැඩි කාලයක් ඉන්නේ අර කුළු ගතිය ඇති කරන කැලේම තමයි. කවදාවත් මේ හරකව හීලෑ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සිතත් අන්න ඒ වගේ තමයි. සිතත් দমনය කරන්නට යනකොට අපි දවසකට පැයක් විතර මේක ගැට ගහලා තියනවා වගේ භාවනාවක් කරන්නට උත්සාහවත් වුණා කියලා අපි එක තැනක ඉඳගෙන පොඩ්ඩක් වන්දනාමාන කරලා භාවනාවක් කළා කියලා අනික් සෑම අවස්ථාවකම හිත ඔහේ අරමුණු වල යන්නට ලිහලා දැම්මොත් එහෙම මේ හිත দমনය කරනවා කියන එක ප්‍රායෝගිකව කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිත රැක ගන්නට තිබෙන ක්‍රමවේදයක් පිළිබඳව. ඒ ක්‍රමවේදය කාටත් පොදු ක්‍රමවේදයක්. දැන් නිවන් දකින්නට පැවිද්දෙකුට එක ක්‍රමයකුත්
ගිහියෙකුට තව ක්‍රමයකුත් කියලා මේ ක්‍රම ගොඩක් ඇත්තේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැමෝටම එක හා සමානව ප්‍රතිඵල ලබන්නට පුළුවන් ධර්මයක්. භික්ෂුවකටත් භික්ෂුණියකටත් සාමණේර සාමණේරී කියන අයටත් අනගාരിക උපාසක උපාසිකාවන්ටත් ඒ වගේම කාමභෝගී උපාසක උපාසිකාවන්ටත් මේකේ ප්‍රතිඵල ලබනවා කියන එක ලබන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ විදිහට ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තිබුණා කියලා කාටත් මාර්ග දෙක තුනක් ඇත්තේ නැහැ. භික්ෂුන් වහන්සේලාට වෙනම පාරකුත් ගිහි අයට වෙනම පාරකුත් ඇත්තේ නැහැ. එහෙනම් අනුපූර්ව ක්‍රමයේහි වෙනස් වීමක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමක් විදිහට අර බාහිර තියෙන උපද්‍රව ඇති වෙන තැන් ඔක්කොම පැත්තකින් තියලා ඒ දේවල් අතහැරලා දාලා ඍජුවම ඒ මාර්ගයට පිළිපන්න පිරිසක්. හැබැයි ගිහි අයට එහෙම බෑ, සම්බාධ සහිතයි, ගොඩක් බාධක තියෙනවා. හැබැයි ඒ දේවල් මැඩගෙන මේ ප්‍රතිපදාව තුළ හිත හික්මව ගන්නට අවශ්‍යයි. බැරි කමක් නැහැ. එතකොට අන්නේ හිත හික්මවා ගන්න ක්‍රමය පිළිබඳව අපි හිතා බලනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. වීරය තමයි ප්‍රමුඛ තැනට එන්නේ. වීරය හිත හික්මවා ගැනීමේදී වීරය ඊටාම වැදගත්. වීරය කියන එකෙන් අදහස් කරන්නේ අපි දත් මිටි කාගෙන පැත්තකට ගිහිල්ලා ඉඳගෙන උත්සාහවත් වෙනවා කියන එකම නෙමෙයි. පැය දෙක තුනක් කොහොම හරි ඇඟේ අමාරුව ඉවසගෙන ඉඳගෙන ඉන්නවා කියන එකත් නෙමෙයි වීරය කියන එකෙන් අදහස් කරන්නේ. වීරයෙහි තියෙන එක කොටසක් තමයි බොහොම අමාරුවෙන් හරි මේක අපි සිද්ධ කරනවා කියන එක. හැබැයි අනිත් අංශය තමයි අපිට හතර තැනක් පිළිබඳව නිරතුරු දැක්මක් තියෙන්නට ඕනේ. හතර තැනක් පිළිබඳව. මොනවද මේ හතර තැන? නූපන් අකුසල් නූපදින්නට ඕනේ. උපන් අකුසල් දුරු වෙන්නට ඕනේ. නූපන් කුසල ධර්මයෝ උපදින්නට ඕනේ. උපන් කුසල ධර්මයෝ දියුණුවට පත්වන්නට ඕනේ. සිතක් රැක ගැනීමේදී සිත පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානයෙන් පසු වෙනකොට මේ හතර අංගය පිළිබඳව ඒකාන්තයෙන් අපිට දැනුමක් තියෙන්නට ඕනේ. අන්න ඒ දැනුම පවත්වන එකට තමයි වීරය කියලා කියන්නේ. නූපන් අකුසල් නූපදින්නට ඕනේ. කෙනෙකුගේ හිතට එකපාරම ලොකුවට අකුසල විතරක ඇති වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ගිහිල්ලා තමයි මේ අකුසලය උච්ච අවස්ථාවකටපත් වෙන්නේ. තමන්ට සාමාන්‍යයෙන් ගැටෙන මානසික මට්ටමක් ටිකෙන් ටික තිබිලා එකපාරම තරහ යන මට්ටමට තමන්ගේ හිතපත් වෙනවා. අපි අන්න ඒ මට්ටමටපත් වුනහම මේක සමතේටපත් කරන්නට උත්සාහවත් වුණාට ඒක ප්‍රායෝගිකව අපහසුයි. හැබැයි අපි මුලින්ම අපේ හිත ගැටෙන්න පටන් ගන්න තැනින්ම හඳුනාගත්තොත් අපිට මේක අනිත් පැත්ත හරවන්න ලේසියි. හරියට අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් ඉන්නේ නෑ වගේ දෙයක්. අපි මේක මුලින්ම හඳුනාගත්තොත් අපිට මේක නතර කරන එක පහසුයි. ඒකයි නූපන් අකුසල ධර්මයන් නූපදවා ඉන්නට අපි දක්ෂ වන්නට ඕනේ. ඒ වගේම උපන් අකුසල ධර්ම සිත තුළ දැන් අකුසලයක් ඉපදිලා තියෙනවා. ඒ ඉපදුණු අකුසල ධර්මය දුරු කරන්නට තරම් අපි බුද්ධිමත් වන්නට ඕනේ. උපන් අකුසල ධර්ම යටපත් කරන්නට ඕනේ. දැන් ඔබේ හිත පිළිබඳව ඔබ මදකට අවධානය යොමු කරලා බලන්න. දවසේ පැය 24 තුල ඔබේ හිතේ ඇතිවන සිතුවිලි ප්‍රමාණය මොනවද කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් වර්ගීකරණයට ලක් කරොත් ඔබ පොඩ්ඩක් නිවාඩුවේ පාඩුවේ හවසකට නැතිනම් රැයට නිින්දට යන්නට කලින් ඔබ පොඩ්ඩක් තමන්ගේ පැත්තට හැරිලා බලන්නකෝ. ධර්මය කියලා කියන්නේ හරියට කණ්ණාඩියක් වගේනේ. මේක දිහා බලලා කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපිට තමන්ගේ ප්‍රතිබිම්බය දකින්නට පුළුවන්. ඒ වගේ මේ ධර්ම රාමුව නැමැති මේ කණ්ණාඩිය ළඟින් ඔබ තමන්ගේ ප්‍රතිබිම්බය දකින්නකොට ඔබ පොඩ්ඩක් වර්ගීකරණයට ලක් කරගන්න. අද දවසේදී ඔබ අලෝභ අදෝස අමෝහ නැතිනම් කුසල ධර්මවල තමන්ගේ හිත පිහිටවගෙන හිටපු වෙලාව කොච්චරක් වගේ වෙයිද? ඒ වගේම ඔබ කුසල ධර්ම ගැන සිහියකවත් නැතිව ලෝභ ද්වේෂ මෝහ සහගත අරමුණු වල ඔබ කොච්චර දුරට ඔබේ හිත පිහිටවගෙන හිටියද කියලා පොඩ්ඩක් වර්ගීකරණයට ලක් කරලා සිතුවිලි කොටස් දෙකකට බෙදා ගන්න බලන්න. එතකොට ඔබට තේරෙයි ඔබ බොහෝ වෙලාවට රැස් කරලා තියෙන්නේ එකතු කරලා තියෙන්නේ අකුසල පාක්ෂික ධර්ම කියලා. අන්න එහෙම ඔබට පේනකොට ඔබ පොඩ්ඩක් ඒක වෙනස් කරන්න. ඊළඟ දවසේදී ඔබට හැම වෙලාවකදීම සිහිපත් වන්නට පටන් ගනී. අද දවසේදී මම මගේ සමීක්ෂණය තුළ කුසල ධර්මයන්ට දෙන ඉඩ වැඩි කරන්නට ඕනේ.
එහෙනම් අකුසල විතර්කවලට දෙන ඉඩ මම අඩු කරලා කුසල විතර්කවලට දෙන ඉඩ වැඩි කරන්නට ඕනේ. සිතට ඇතිවන සිතුවිලි කුසල පාක්ෂිකද අකුසල පාක්ෂිකද කියලා කොටස් දෙකකින් ලකුණු කරන්නට පටන් ගන්නට ඕනේ. අන්න එහෙම පටන් ගන්නකොට ඒක ප්‍රායෝගිකව Tamanට අර උපන් අකුසල ධර්ම දුරු කරන්නටත් නූපන් අකුසල ධර්ම නූපදවා ඉන්නටත් පහසුවක් සැලසෙනවා. ඒ වගේම උපන් කුසල ධර්ම වැඩි දියුණු කරන්නටත් නූපන් කුසලය උපදවන්නටත් එය හේතුවක් වෙනවා. මේ විදිහට අපි හිත රකින්නේ ඕලාරික මට්ටමකදී. ඕලාරික කියලා කියන්නේ රළුයි කියන දේ. එතකොට රළුවෙන්ම අපේ හිතට ඇති වෙන විතර්ක මේ විදිහට කොටස් දෙකකට බෙදලා අපිට පුළුවන් අකුසල ධර්ම යටපත් කරලා කුසල පාක්ෂික ධර්මයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා අපිට කුසල පාක්ෂික ධර්මයන්ගේ අපේ සිත පිහිටවාගෙන කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ විදිහට අපේ හිත දියුණු කරගෙන යනකොට සමහර වෙලාවට අපි දකිනවා කෙනෙකුට හිත දමනය කරගන්නට හරි අමාරුයි. ඒ වගේම සිතුවිල්ලක් හිතට කාවැදුනට පස්සේ ඒක නැවත ඉවත් කරගන්නට හරි අමාරුයි. අපි කොහොමද මේ වගේ තැනකදී හිත හදාගන්නේ කියන එක පිළිබඳව ඇතැම් වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන්. ඒ වගේම මේ කාරණේ ඊටමත් මනෝවිද්‍යාත්මක කාරණයක්. ඒ තමයි අපිට සාමාන්‍ය ජීවිතයට උනත් ඊටම උපකාර වන කාරණයක්. අපිට හිතට එක එක විතර්ක, ඒ කියන්නේ එකම දෙයක් වද දෙන්නට පටන් ගත්තට පස්සේ, එකම දෙයක් නැවත නැවත මතක් වෙන්න පටන් ගත්තට පස්සේ, සිහිපත් වෙන්න පටන් ගත්තට පස්සේ අපිට ඒක කරදරයක් වෙනකොට අපි කොහොමද මේක නතර කරගන්නේ? විශේෂයෙන්ම අකුසල සහගත අරමුණු අපිට හිත ඒ පැත්තට නැඹුරු වුණාට පස්සේ ඒ පැත්තේ දේවල්ම තමයි ගලාගෙන එන්න පටන් ගන්න. හරි අමාරුයි මේකෙන් ගැලවෙන්න. පින්තුනේ ඒක තමයි හිතේ තියෙන ස්වභාවය. හරියට මේ සැඩපහරක් ගලාගෙන යනකොට ඔබ දැකලා ඇති මේ වැහි කාලය නිසා බොහෝ ප්‍රදේශවලට මේ වතුර පාරවල් ගලාගෙන යනකොට, ඇල පාරවල් ගලාගෙන යනකොට මේ දෙගොඩ තලා යන වතුර පාරවල් වල වටේට තියෙන තනකොළ ගසුත් අර ඇල පාර පැත්තටම වතුර ගලාගෙන යන පැත්තටම නැමිලා තියෙනවා. අන්න ඒ වගේ තමයි පිනතුනේ මේ සිත හැම වෙලාවකදීම එක පැත්තකට පුරුදු කරාට පස්සේ එක ප්‍රවාහයකට නතු කළාට පස්සේ සිතුවිලි උපදින්නෙම මේ පැත්තට බරව ඒ පැත්තට නැමිලා තමයි සිතුවිලි උපදින්නෙම. අර තනකොළ ගස් ඔක්කොම වතුර පාර ගලාගෙන යන පැත්තට හැරිලා තියෙනවා වගේ හිතේ නැවත නැවත උපදින සිතුවිලි උපදින්නෙම මේ පැත්තට නැඹුරු වෙලා තමයි. ඒක තමයි සාමාන්‍ය හිතේ ස්වභාවය. ඒක අසාමාන්‍ය ස්වභාවයක් නෙමෙයි. දැන් තමා ගැන කලකිරීමක් තියෙන කෙනෙකුට නැවත නැවත සිතුවිලි උපදින්නේ තමන් ගැන කලකිරීමක් තියෙන විදිහටමයි. ඒ වගේම දෙයකට අමනාපයෙන් පසුවන කෙනෙකුට නැවත නැවත සිතුවිලි උපදින්නෙම මේ අමනාපය තවදුරටත් තහවුරු කරන විදිහටමයි. මේ විදිහට අපි ගත්තාම හිතේ තියෙන ස්වභාවය තමයි අපිට යම් කිසි දෙයකට හිත නැඹුරු වෙලා යම් කිසි අරමුණක හිත පිහිටවන්නට පටන් ගත්තට පස්සේ ඒ පැත්තම නැවත නැවත සිතුවිලි විදිහට අපිට ඉදිරිපත් කරනවා. අපිට ඒකෙන් ගැලවෙන්න ඉඩක් තියන්නේ නැහැ කියන එක. එහෙනම් ඒකෙන් ගැලවෙන්නට අවශ්‍ය නම් අපි මොකද්ද කරන්නට ඕනේ? එබඳු මනසකින් නැවත නැවත දෙයක් සිහිපත් වෙනකොට අරමුණක් අපිට ඇති වෙනකොට අපි ඒකට මොන විදිහේ උපක්‍රමද පාවිච්චි කරන්නට ඕනේ? අපේ හිත ඒ අරමුණු වලින් ගලවාගෙන අපිට ආපහු ප්‍රකෘති තත්වයට පත්වන්නට. මූලිකම දේ තමයි ඔබ ඔබේ හිත හඳුනාගත යුතුයි කියන එක. ඔබේ සිත දැන් පවතින්නේ මොන මට්ටමකද? ඔබේ හිත පවතින්නේ කෙලෙස් සහගත මෙබඳු වූ ලෝභ ද්වේෂ මෝහ සහගත අරමුණු බහුලව වාසය කරන තැනකද කියන එක පිළිබඳව මූලික වශයෙන්ම දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා. ඒකයි මුලින්ම සඳහන් කළේ තමන්ගේ හිතේ තියෙන සිතුවිලි කොටස් දෙකකට බෙදන්න. මේක හැම අංශයකටම අදාළයි. හැම අංශයකටම අදාළයි කියලා කිව්වේ ඔබට දැන් සාමාන්‍ය ලෝකයේ තුල මේ කෙලෙස් අරමුණු ගැන දැනුමක් නැති වුණත් ලෝකේ ඔබට ඕනෑම මානසික ස්වභාවයකදී ඔබව පහළට ඇද දමන මානසික ස්වභාවයකට උනත් මේ ක්‍රමවේදය ආදේශ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකෙන් නැගිටින්න අවශ්‍ය නම් ගැලවෙන්නට අවශ්‍ය නම් මේ ක්‍රමවේදයකට ආදේශ කරගන්නට පුළුවන්කම තිබෙනවා. නිසා ඔබ හොඳට සිතුවිලි කොටස් දෙකකට බෙදාගෙන හිත පිළිබඳව දැනුවත් වීම වැදගත් වෙනවා. ඒක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ මේ විතර්කය අපි යටපත් කරන්නේ කොහොමද? හිතට යම් අරමුණක් ඇති වෙනකොට ඒ අරමුණ අපි යටපත් කරන්නේ කොහොමද? අනේ අරමුණ යටපත් කරන්නට තියෙන පහසුම පළවෙනිම ක්‍රමය තමයි උපක්‍රමය තමයි ඒ අරමුණ පිළිබඳව හිතට දැනෙන මොහොතේදීම ඒ අරමුණ සිහිපත් වෙන්න පටන් ගන්නකොටම
අනික් අරමුණක් හිතට ගැනීම. වෙනත් අරමුණක් හිතට ගැනීම. දැන් හරියට උදාහරණයක් කිව්වොත් එහෙම වඩු වැඩ කරන කෙනෙක් ඇණයක් ගහලා ලීයකට මේ ඇණේ ගලව ගන්න බැරි වුණොත් කවුළුවකට මේ ඇණේට අනිත් පැත්තෙන් ඊට වඩා පොඩි ඇණයක් අරගෙන තට්ටුවක් දානවා. එතකොට තට්ටුව දානකොට අර හිර වෙලා තියෙන ඇණේ මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් ගැලවිලා යනවා. අන්න ඒ වගේ දැන් හිතේ අපේ හිර වෙලා තියෙනවා හිත එක අරමුණක ගිහිල්ලා හිතේ එක අරමුණක හිර වෙලා තියෙනකොට මේ අරමුණෙන් අපිට හිත ගලව ගන්න තමයි අවශ්‍ය වන්නේ. එහෙනම් ඔබ සිද්ධ කළ යුත්තේ මොකද්ද? තව අරමුණක් නැමැති පොඩි ඇණයක් අරගෙන තට්ටුවක් දාන්නට ඕනේ අරක ගැලවිලා යන විදිහට. අන්න ඒ වගේ අපේ හිතේ ඒ අරමුණ තව අරමුණකට හිත තබා වෙනස් කිරීම තමයි පළවෙනිම ක්‍රමය. ඔබ සිහිපත් නොකළ යුතු ඔබ මනස අරගෙන නොයා යුතු කෙලස් අරමුණක් ඔබේ හිතට නැගෙනකොට හිතන්නකෝ අමනාප අරමුණක් කෙනෙක් ගැන ඔබට තරහක් තිබෙනවා. ඒ තරහ කෙනාව ඔබට සිහිපත් වෙන සෑම මොහොතකම ද්වේෂයෙන් ඔබේ හිත ඇවිලෙනවා. ඒ ඇවිලෙනකොට දැන් ඔබට අවශ්‍යයි ඔබට ඒ තරහ ගිහිල්ලා ඉන්න කෙනා ගැන හිත ඉන්න එකෙන් ඔබේ හිත ගලව ගන්නට අවශ්‍යයි. ඔබට මතක් වෙනකොට ඒ වාරයක් ගානේ ඔබේ හිතට අමනාපයේ දැඩිව දැනෙන්න පටන් ගන්නවා. මේකෙන් හිත ගලව ගන්නට අවශ්‍ය නම් ඔබ ඉස්සෙල්ලම කළ යුතු දේ තමයි ඒ නිමිත්ත පිළිබඳව මෙනෙහි කරන්නේ නැතුව ඒක හිතට එනකොටම වෙන අරමුණක් ගැනීම. ඒක හිතට එනකොටම වෙනත් අරමුණක් ගැනීම. ඔබට කෙනෙක් ගැන සිහිපත් කරනකොට රාග වශයෙන් ඔබේ හිත යනවා වෙන්නට පුළුවන්. ඔබට ඒකදී හිත ගලව ගන්නට අවශ්‍ය නම් ඔබ කළ යුතු පළවෙනිම කාර්යය තමයි ඒ අරමුණ සිහිපත් වෙනකොටම හිතාමතාම ඒක එතනින් නතර කළා වෙනත් අරමුණකට තමන්ගේ හිත තැබීම. එතකොට ඔබ කුසල සහගත අරමුණක් තමන්ගේ හිතට ගන්නවා. ඔබ කුසල ධර්මයන් කෙනෙහි නැඹුරු කෙනෙක් නම් ඔබ ගන්නවා. ඔබ කරපු පින්කමක්, ඔබ කරපු වටිනා, ඔබ ඉතාමත් කැමැත්තෙන් හිතේ ආශාවෙන් සිද්ධ කරපු කුසල කර්මයක් පිළිබඳව ඔබේ හිත තබන්න උත්සාහවත් වෙනවා. එහෙමත් නැත්නම් ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය තුළ ධාර්මික මානසිකාරයක් පවත්වන විදිහකට තමන්ගේ හිත තබනවා. එහෙම නැත්නම් අඩුම තරමේ තමන් කරන වතාවතකට හෝ හිත තබනවා. තමන් කරන වැඩ කටයුත්තකට හෝ හිත තබනවා. ඒකට කියන්නේ අර බර සහිත කෙලෙස් සහිත අරමුණෙහි සිත තබන්නේ නැතුව තවදුරටත් ඒ පාරෙම හිත අරගෙන යන්නේ නැතුව පාර පොඩ්ඩක් වෙනස් කරන වෙන අරමුණකට තමන්ගේ හිත තබනවා. එතකොට වෙන නිමිත්තක් ගැන හිත අරගන්නට පටන් ගත්තාම ඒ පැත්තට හිත නැඹුරු වෙන්න පටන් ගන්නවා. මේක දැන් අර මුලින් කිව්වා වගේ මහ ප්‍රවාහයක් විදිහට එක පැත්තට අපේ හිත ගලාගෙන යනකොට අපිට හරි අමාරුයි මේක එකපාර අනිත් පැත්තට කරකවන්න හරවන්න හරි අමාරුයි. අන්න ඒ නිසා අපිට ටිකක් හිතත් එක්ක පොඩි යුද්ධයක් කරන්න වෙනවා. මතක් වෙන වාරයක් ගන්න මේක එකපාරම මං හිතන්නේ වෙන අරමුණක් හිතනවා කියලා හිත මාරු කරන්න හැදුවට මේක ඔබට අපහසුයි කියලා දැනෙන්නට පුළුවන්. අපහසුතාවයේ දැනුණත් ඔබ නැවත උත්සාහවත් වෙන්න ඔබට පුළුවන්කම තියනවා. ඒක හිතට දැනෙනකොටම වෙන අරමුණක් ගන්න. ටිකක් හිතට පුරුදු වෙනකොට નિરાයාසයෙන්ම එය සිහිපත් වෙනකොටම ඔබට වෙනත් කුසල සහගත අරමුණක් ඔබට දැනෙන්නට පටන් ගනී. එතකොට ඔන්න පළවෙනිම අංගය තමයි අපේ හිතට යම්කිසි අරමුණක් නැගෙනකොට කෙලෙස් ආශ්‍රව සහිත අරමුණක් අපේ හිතට නැගෙනකොට නැතිනම් හිතට වද දෙන අරමුණක් අපිට ඇති වෙනකොට ඒකෙන් මිදෙන්නට තියෙන ප්‍රධානතම දේ තමයි වෙනත් නිමිත්තක් අරගෙන අර නිමිත්ත සිහිපත් නොකොට ඒ නිමිත්ත අතහැරලා දැමීම. හරියට අර ඇණෙන් තව ඇණයක් ගලවලා දානවා වගේ. අර විතර්කයට දෙන ඉඩ අයින් කරලා ඒ ඉඩ අපිට පාලනය කරගත හැකි හොඳ නිවැරදි අරමුණකට ලබා දීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඇතැම් විට කෙනෙකුට මේ ක්‍රමේ සාර්ථක නොවෙන්නට පුළුවන්. නැවත තමන්ගේ හිත ඒ පැත්තටම නැඹුරු වෙලා ඒ පැත්තටම ගහගෙන යන්නට පුළුවන්, ගලාගෙන යන්නට පුළුවන්. අන්න එහෙම ගලාගෙන යනකොට ඔබට තවත් ක්‍රමයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ. ඒ තමයි ඔබේ හිත තව දුරටත් එකම ප්‍රදේශයකට එකම පැත්තකට යනවා නම් ඔබේ හිත පාලනය කරගන්න බෑ නම් පොඩ්ඩක් ආදීනවේ පෙන්නලා දෙන්න කියනවා. ආදීනවේ පෙන්නලා දෙන්න. ආදීනවේ කියලා කියන්නේ ඒ නිසා තමාටත් අනුන්ටත් සිදුවිය හැකි අයහපත හොඳින් පෙන්වා දෙන්න. ඔබට යම්කිසි විතර්කයක් නිසා පැමිණිය හැකි ආදීනවය.
ඒ ආදීනවේ ඔබට මෙලෝ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන් කමක් තියෙනවා, පරලෝ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන් කමක් තියෙනවා. ඔබ තරහෙන් කටයුතු කරනකොට ඔබට ඒ තරහ සහගත අරමුණක නම් ගැටලුව තියෙන්නේ ඔබ මොහොතකට ඒ තරහේ තිබෙන ආදීනවේ පිළිබඳව පෙන්වා දෙන්න. මගේ හිතේ මේ වෙලාවේදී ද්වේෂය තියෙනවා. මට මේක යටපත් කරගන්න, ඉවත් කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් මේ ද්වේෂය කියන එක අනිවාර්යයෙන්ම අයහපත පිණිස පවතින දෙයක්. ද්වේෂය කියන එක කවදාවත් ලෝකේ යහපතක් සිද්ධ කරන දෙයක් නෙමෙයි. මේක තියාගෙන ඉන්න මගේ හිතත් පිච්චෙනවා. ඒ වගේම මේක අනුන්ටත් අයහපත පිණිස පවතිනවා. ද්වේෂය කියන එක අද මම මේ தත්වෙන් පවත්වනවා කියලා කියන්නේ හෙට දවස වෙනකොට මේකම තවදුරටත් වැඩි වර්ධනයක් වන්නට පුළුවන්කම තියෙනවා. ඔබ හිතලා බලන්නකෝ අර සේරි වාණිජ ජාතකයේ පුංචි සිදුවීමක් නිසා ඇති කරගත්ත ද්වේෂය අවසාන වුණේ කොතනින්ද කියලා. බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා බුදුරජාණන් වහන්සේ මරන්නට වෑයම් කරලා එතනින් ඒ දේ නතර වුණේ. එතකොට බලන්න පුංචි තැනකින් පටන් ගත්ත තරහා කෙනෙක්ව අරගෙන ගිහිල්ලා අන්තිමේටම නතර කරපු තැන. ද්වේෂය මේ වගේ මහා ආදීනවයක් තියෙන දෙයක්. හෙට දවස වෙනකොට මේ ලෝකේ හොඳ සත්පුරුෂයන්ට පවා මගේ හිතේ තිබෙන ද්වේෂය නිසා බාධා කරදර පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔබ හිතට තරහක් ඇති වුණාට පස්සේ ආපහු පසු වේලාවකදී තරහ පිළිබඳව මෙනෙහි කරලා බලන්න තරහ ගියපු අවස්ථාව පිළිබඳව ඔබට ඒකේ ආදීනවය දකින්න පුළුවන් වෙයි. මම අපරාධයේ විදිහට හිතුවේ, මම අපරාධයේ වෙලාවේදී තරහ ගත්තේ, අපරාධේ මම මේ වෙලාවේ වචන කතා කළේ කියලා. අන්න ඒ විදිහට මම ඇයි පසුතැවෙන දේවල් සිද්ධ කරන්නේ ජීවිතේ. ඒ නිසා මේ ද්වේෂය කියන එක හොඳ දෙයක් නෙමේ, මේක නොවිය යුතු දෙයක්. ඒ විදිහටම ඔබට පුළුවන් කෙනෙකුගේ හිතට රාගය කියන දේෙන් පීඩා පැමිණෙනවා නම් ඔබට එහි ආදීනවේ පිළිබඳව ඔබේ හිතට ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේක ඔබේ සාමාන්‍ය ජීවිතය තුළ වුණත් ඔබට යම් යම් විතරක නිසා, හිතේ තියෙන සිතුවිලි නිසා, යම් යම් දේවල් සිහිපත් වීම නිසා ඔබට පීඩා කර දේවල් ඇති වෙනවා නම් ඔබට ඒ පිළිබඳව හිත නිදහස් කරගන්නට මේක ප්‍රායෝගිකව ඔබට භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදයක්. එහි ආදීනවේ පැත්ත ගැන හිතන්න. මේ දෙවෙනි පියවර. ඒ ආදීනවේ දකිනකොට ඔබට පුළුවන්කම තියනවා ඒකෙන් හිත ගලව ගන්නට. හරියට මොන වගේ ආදීනවේ දකින්නද කියලා කියන උදාහරණයක් කිව්වොත් එහෙම සැරසෙන්නට කැමති තරුණයෙක් හෝ තරුණියක් හෝ හොඳට නාලා ඉන්න වෙලාවක තමන්ගේ ඇඟේ ගැරඩි කුණුපයක් හරි බලු කුණුපයක් හරි එල්ලුවොත් ඒක කොච්චර දුරකට පිළිකුල් කරනවද? ඒ වගේ අර තමන්ගේ හිතේ ඇතිවෙන ද්වේෂ සහගත අරමුණ දුරවන විදිහට, අමනාප සහගත අරමුණ ඉවත්ව යන විදිහට ඒක පිළිකුල් කරලා ඒකේ ආදීනවය පැත්ත ගැන හොඳට තමන්ගේ මනසට අදහස් දෙන්නට කියනවා. ඒ විදිහට තමන්ට ඒකෙන් වෙන්නට පුළුවන් අනර්ථය නොඑක් විදිහට හිතලා බැලුවාම අන්න අපිට පුළුවන්කම තියෙන ඒ කෙලෙසය නැතිනම් ඒ අපේ හිතට වද දෙන සිතුවිල්ල පැත්තකින් තියලා ඒකෙන් හිත යම් තරමකට නිදහස් කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. කෙනෙකුට මේ විදිහට ආදීනවේ හිතන්නට පටන් ගත්තත් ඒකත් හිතට මහ බරක් වගේ වැටහෙන්නට පුළුවන්. කෙනෙකුට ඒකත් ටිකක් හිතට බර දෙයක් වගේ ටිකක් කරන්න අමාරුයි කියලා හිතෙන්නට පුළුවන් ආදීනවේ ගැන හිතන එකත්. මේ විදිහට ආදීනවේ ගැන හිතන එකත් ටිකක් අපහසුයි වගේ තේරෙනවා නම් ඊළඟටත් කළ යුතු දෙයක් තියෙනවා. මොකක්ද ඒ කළ යුතු දේ? ඒක සිහිපත් කරන්න නැතුව ඉන්න එක. අසති කියලා කියනවා. ඒක සිහි කරන්න නැතුව ඉන්නවා. සිහි කරන්න නැතුව ඉන්නවා කියන්නේ හිතට එනකොටම හිතට වාරණයක් දාලා තියෙනවා මම මේක ගැන හිතන්නේ නැහැ. දැන් හිතේ ස්වභාවය තමයි පින්නතුනේ මේ සිතුවිලි වැල් යන්න පටන් ගත්තට පස්සේ එකම අරමුණක් එක දෙයක් ගැන හිතේ වැල් යන්න පටන් ගත්තට පස්සේ කෙලවරක් නැතුව ඔය වැල් ටික යනවා. හරියට මුහුදේ රැළ ගහනවා වගේ ඊට පස්සේ තමන්ගේ හිතේ අරමුණෙන් නැවත යටපත් කරලා දානවා. අන්න එහෙම යටපත් කරලා දානකොට තමන්ගේ හිත ඒක නතර කරන එක පහසුවෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට තමයි අසතිය නැතිනම් ඒක සිහි නොකර ඉඳීම වැදගත් වෙන්නේ. ඒ අරමුණ තමන්ට හිතට මතක් වෙනකොටම හිතට තමන්ම කියලා දෙන්න නෑ මම මේක හිතන්නේ. මේ ගැන මම හිතන්නේ. මේ ගැන මෙතනින් එහාට මම මේක නරකයි කියලා හිතන්නෙත් නෑ, මේක හොඳයි කියලා හිතන්නෙත් නෑ. මම මේක මෙතනින් නතර කරනවා.
මේ විදිහට ඒ අරමුණ සිහි නොකර ඉඳීම කියන දේ මූලික කරගෙන හිතට මතක් වෙන්න එනකොටම එතනින් මේක නතර කරන්න. ටික දුරක් ගිහිල්ලා ඔබට ඒක සිහිපත් වෙනවා නම් මට මේ අරමුණ ආවනේ මම හිතුවනේ කියලා එතනින් මේක නතර කරන්න. ඒක හොඳද නරකද කියලාවත් විනිශ්චය කරන්න එපා. ඒකේ ආදීනවය ගැන හිතන්නත් එපා. මොකද සමහර වෙලාවට ඒකේ ආදීනවය ගැන හිතන්න ගියත් කෙනෙකුට නැවත නැවත ඒකම එන්න පුළුවන්කම තියෙනවා. අර වඳුර ගැන හිතන්න එපා කිව්වා වගේ. එක කෙනෙකුට කමටහනකට දෙනවා වඳුර ගැන හිතන්න නැතුව ඕන දෙයක් ගැන හිතන්න කියලා. දැන් මෙයා කමටහන වඩනකොට වඳුර ගැන නම් හිතන්නේ වඳුර ගැන නම් හිතන්නේ වඳුර ගැන නම් හිතන්නේ කියලා මේ කමටහන වඩනවා. හැම තැනම වඳුර පේන්න පටන් ගන්නවා. ඒ වඳුර ගැන හිතන්නේ කිව්වට හිතලා තියෙන්නේ වඳුර ගැන. ඒ නිසා ඇතම් කෙනෙකුට මේක නතර කරන්නට ඕන කියලා මේකේ ආදීනවේ ගැන හිතන්නට කියලා කිව්වත් ඒ සමහර විට අර විතර්කයේ ඇතුළෙම ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒ ගැන ඒකෙන් මිදෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී ඍජුවම ඒ විතර්කයේ හිතට එනකොටම එතනින් නතර කරලා දාන එක ප්‍රායෝගිකව පහසුවක් තියෙනවා. ඒක කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. නැවත මතක් වෙනකොට නැවත ඒක නතර කරලා දාන්න. හිත පුරුදු වෙන්නේ ඒකේ සිතුවිලි වැල් යන්න ගත්තට පස්සේ තමයි හිත ඒ අරමුණට පුරුදුව කටයුතු කරන්නේ. හැබැයි සිතුවිලි වැල් යන්නේ නැති විදිහට අපි ඒක රැකලා තියෙනකොට ආරක්ෂා කරලා තියෙනකොට අපිට ඒකෙන් ගැලවෙන්නට ඉතාම පහසුයි. ඒක නතර එතනින්ම හිතට එනකොටම නතර කරලා දාන එක තමයි ඒක ප්‍රායෝගිකව අපිට අසතිය තුළදී සිද්ධ කරන්නට පුළුවන් දේ. ඒ ගැන සිහි නොකර ඉඳීම. ඉතින් මෙන්න මේ විදිහට අපි උත්සාහවත් වෙනකොට තවත් කෙනෙකුට මේකත් ප්‍රායෝගික වෙන්නේ නෑ වගේ හිතෙන්නට පුළුවන්. නැවතත් හිතට මේ ගැන වද දෙනවා කියලා. අන්න ඒ කෙනාට ඒ විතර්කයත් එක්ක පොඩි සැත්කමක් කරන්නට සිද්ධ වෙනවා. පොඩි සැත්කමක් සිද්ධ කරන්නට වෙනවා. මූලය ඇඟේ තියෙනකන් නැවත නැවත තුවාලයට සරව පිරෙනවා නම් ඒකදී සිද්ධ වෙනවා ඒ සරව ටික ඔක්කොම සැත්කමක් මගින් හෝ ඉවත් කරලා දාලා හොඳට මේ තුවාලය පිරිසිදු කරන්නට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අර අනිකුත් උපක්‍රම ප්‍රායෝගික නොවන්නට පුළුවන්. අන්න ඒ නිසා විතර්කයේහි මුලට ගිහිල්ලා මුල බිඳ දැමීම සිද්ධ කළ යුතුයි. විතර්කයේහි මුල බිඳ දැමීම සිද්ධ කළ යුතුයි. එතකොට තමයි ඒක නතර කරන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් සමහර වෙලාවට ජීවිතයට ඇතිවෙන ප්‍රශ්න, ජීවිතයට ඇතිවෙන ගැටලු, ජීවිතයට ඇතිවෙන ඇතැම් සිතුවිලි හුදකලා දේවල් නෙමෙයි. ඒක අපේ මානසික ස්වභාවය, මානසික තත්වයන් සමූහයක තියෙන අවසන් ප්‍රතිඵලයක්. එහෙමත් නැතිනම් අපිව ඒ තත්වයකට ඇද දැමීම කියන දේ. මේක අපි ඉවත් කරගත්තොත් ඉවත් කරන්නට නම් අපිට සම්පූර්ණම මේක අතුගාලා පිරිසිදු කරන්නට වෙනවා. ඔබ ඉන්න කාමරය පිරිසිදු නොකර ටික කාලයක් ගත වුණොත්, දවස් 2-3ක් හෝ සතියක් 2ක් හෝ ගත වුණොත් ඔබට අපිරිසිදු කාමරයක් ලැබෙනවා. මේ අපිරිසිදු කාමරයේ දූවිලි, වැලි, කුණු මේ දේවල් ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. ඔබට කියන්න පුළුවන් කමක් නැහැ මේ දූවිලි ටික ආවේ ඊයේ, මේ දූවිලි ටික ආවේ පෙරේදා, මේ වැලි කැට ටික දැන් මේ පැය ඇතුළතදී ආවේ. එහෙම ඔබට කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඔබට අපිරිසිදු කාමරයක් ලැබිලා තියෙනවා. හිතත් ඒ වගේ තමයි. ඔබ දන්නේ නැති වුණාට ඔබ ඒ පිළිබඳව අවධානය යොමු නොකර සිටීම නිසා ඔබට අපිරිසිදු හිතක් ලැබෙනවා. ඒක මේ එක වෙලාවකදී එක අවස්ථාවකදී සිදු වුණ දේ නෙමෙයි. වැරදි විදිහට ඔබ හිත බොහෝ කාලයක් අවධානයකින් තොරව තබාගෙන සිටීමේ ප්‍රතිවිපාකය. දැන් මේ ප්‍රතිවිපාකය ඔබ එකපාර නතර කරන්නට යනවා නම් නැතිනම් එකපාර මේක ඔබට වළක්වා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේක සමූහයක සිදුවීමක්. එතකොට මේ සමූහයක සිදුවීම නතර කරන්නට යනකොට ඔබට සිද්ධ වෙනවා ඒ පිළිබඳව ඉතාමත් ප්‍රායෝගික වන ආකාරයට ඔබේ හිත තබා ගන්නට. ඒක තමයි විතර්කයේ මුලට යන්නට කියලා කිව්වේ. විතර්කයේහි මුලට යන්නට කියලා කියන්නේ අර කාමරේ දූවිලි ටික වෙනම ගසලා, වැලි ටික වෙනම අයින් කරලා, කුණු ටික වෙනම අයින් කරලා, පිළිවෙලට තියෙන්නට ඕන දේවල් පිළිවෙලට කරලා, ඒ විදිහට මේක වෙන්වෙන්ව එක එක අංගයක් විදිහට සිද්ධ කරනකොට පහසුවක් තියෙනවා. දැන් විතර්කයේ මුල පාදා ගන්නට අවශ්‍යයි. මුල පාදා ගන්නට අවශ්‍යයි. මුල පාදා ගන්නවා කියන එකෙන් අදහස් කළේ ඒ සිද්ධිය හුදකලා කරගන්න. යම් කිසි දෙයක් හිතන්නකෝ උදාහරණයක් හැටියට ඔබට කෙනෙක් ගැන අමනාප සිතුවිල්ලක් තියෙන කියලා. දැන් මේක බොහොම වැඩිපුරම හිතට ගිහිල්ලා දැක්කත් අමනාපයක් ඇති වෙනවා කියලා. දැන් මේ සිද්ධිය ගැන හුදකලා කරගන්න. ඔබ හිතලා බලන්න ටිකක් ඒ විතර්කයේ ආපස්සට ගිහිල්ලා
මට ඇත්තටම මේ අමනාපය ඇති වෙන්නේ මේ රූපය ගැනද? මේ රූපය ඇතුලේ අමනාපයක් ඇති කරගන්න දෙයක් නැහැනේ. එහෙනම් මේ රූපේ දකින්න හැමෝටම ලෝකේ අමනාප සිතුවිලි ඇති වෙන්න එපා. හැබැයි එහෙම අමනාපයක් ඇති වෙනවා නම් ඒ හැමෝටම අනිත් අයට වෙන්නේ නැහැනේ. එහෙනම් ඒක ඒ රූපෙ තිබිලා එන දෙයක් නෙමෙයි. එහෙනම් ඒකේ රූපයට අදාළ නැහැ. නැත්නම් පඨවි ධාතුව ගැනද මම මේ අමනාපය ඇති කරගන්නේ? ආපෝ තේජෝ වායෝ ධාතුන් පිළිබඳවද මම මේ අමනාපය ඇති කරගන්නේ නැහැ. එහෙනම් මොකක් ගැනද මේ අමනාපය ඇති කරගන්නේ? මේ මිනිස්සයා මෙහෙම කෙනෙක්ක කියලා මං සිතේ ඇති කරගත්ත විතර්කය නිසා, සිතුවිලි නිසායි මම මේ අමනාපය ඇති කරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට ඒ විතර්කේ මුලට ගිහිල්ලා අපි මෙනෙහි කරලා බලනකොට අපට පුළුවන්කම තිබෙනවා අපේ ඒ සිත නතර කරගන්නට. ඒ වගේම අපට ඒ විතර්කයේ මුලට ගිහිල්ලා ඒ විදිහට අපි ඒක නතර කරගන්නට උත්සාහවත් වෙනකොට ඒක බොහෝ අවස්ථාවලදී ප්‍රායෝගිකව අපිට අවසන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ විතර්කය ප්‍රායෝගිකව අපට නතර කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අපිට ඒ විතර්කයේ මුලට යන එක විවිධ ආකාරයන්ගෙන් අපිට සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ විතර්කය හුදකලා කරලා ඒ හුදකලා වූ විතර්කේ නැති කරන එකත් ඊටාම ප්‍රායෝගික ක්‍රමවේදයක්. මේ ඔක්කොම කරලා හදිස්සියේ නැති වෙන්නේ නැත්නම් ඒත් මොකද කරන්නේ? එතකොටත් මේ විතර්කේ කොහොම හරි යට කරන්නට ඕනේ. මේ විතර්කයට අපිව යට කරන්න දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ තමන් ගැනම මෙනෙහි කරලා මේ විතර්කයට මාව යට කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලබාගෙන මේ වගේ සිතුවිල්ලකට මම යටත් වෙන්නේ නැහැ. මේකට විරුද්ධව මම නැගිටිනවා කියලා හොඳට දත් මිටි කාගෙන දිව තද කරගෙන හරි මේ විතර්කේ නතර කරනවා කියලා වීරිය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි, හිතට ඇතිවෙන ඕනෑම විදිහේ වැරදි මානසිකාරයක් අපිට මේ ක්‍රමයෙන් නැති කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඔබ ඔබේ හිතත් එක්ක යුද්ධ කරලා මේ විතර්ක මේ විදිහට ඇතිවෙන සිතුවිලි කොහොම හරි පරද්දන්නට, කොහොම හරි පරාජයට පත් කරන්නට අවශ්‍යයි අකුසල සහගත දේවල්. කුසල ධර්මයන් තුළම තමන්ගේ මනස පිහිටව ගන්නට අවශ්‍යයි. ඒ සඳහා ඔබ අප්‍රමාදීව කාලය ගත කරන්න, අප්‍රමාදීව තමන්ගේ ජීවිතය පිළිබඳව හිතන්න, ප්‍රමාදීව වාසය කරන්නට එපා. ඔය කිසිම අකුසල විතරකයක්වත් ඔබට ලෝකේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න අයවත් කිසිම ධනය, බලය, කීර්ති මේ එකක්වත් ඔබ අසරණ වුණ වෙලාවේදී ඔබට පිහිටට එන්නේ නැහැ. ඒ නිසා ඔබේ හිත සකස් කර ගැනීම ගැන ඔබ පූර්ණ අවධානයක් යොමු කරන්නට කියලා සිහිපත් කරනවා බොහොම කාරුණිකව. ඉතින් කල්පනා කරගන්න මේ ඉල්පුර 15ක පොහෝ දිනේදී තාම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවායි අනුමෝදන් කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් ධර්මලාභය ඔබට ලබා දෙන්නට කටයුතු සිදු කරන හිරු TV ඒ වගේම හිරු FM මාධ්‍ය ආයතනයන්හි සියලු කාර්ය මණ්ඩලයට සභාපතිතුමන් ඇතුළු ඒ සියලුම දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවායි සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.